समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मुक्कदं धम्मत् सवन कालो अयन बधन्ता धम्मत् सवन कालो अयन बधन्ता धम्मत् सवन कालो अयन बधन्ता नमो तස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. අද දවසේ ධර්ම දානමය පින්කම උදෙසා සදැහැති බැතිබර දායකත්වය සිදු කරනු ලබන්නේ එංගලන්තයේ පදිංචි සානු ඩයස් මහත්මිය විසින් කුසුම් ජයන්ති පෙරේරා මෑණියන් ආනන්ද ඩයස් පියාණන් චින්තක සාරංග සැමියා සෙනුල් සෙනායා දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනාට උතුම් ධර්ම අවබෝධය මූලික අරමුණ බවට පත් කරගෙන හැම දිනාටම ධර්ම අභිසමය පිණිසම හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන අපි ධර්මය අධ්‍යයනය කරමින් ධර්මය ගවේෂණය කරමින් බොහෝ දේවල් ධර්මයේ පිළිබඳව දැනගෙන තියෙනවා. අපි බුදුදහම තුළ මූලික වශයෙන්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්මයේ පිළිබඳව කතා කරනවා. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියනකොට අපි හැමදිනාටම මතකයට එනවා අනිත්‍ය විදියට අස්තිර ස්වභාවය වෙනස් වෙන ස්වභාවය පිළිබඳව. දුක කියනකොට හඬන වැළපෙන ශෝක කරන ස්වභාවය ගැන. අනාත්මය කියනකොට ආත්මයක් නැති කියන අදහස එනවා. ඒක අපිට සාමාන්‍ය විවහාරිකව මේ ටික එනවා. එතකොට අපිට මේ ටික දැන ගැනීම ත්‍රිලක්ෂණ අවබෝධයමද කියන ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ඇයි? ලෝකේ වෙනස් වීම පිළිබඳ නොදන්නා නොහඳුනන කෙනෙක් නැහැ නේද? ලෝකේ වෙනස් වීම පිළිබඳ දන්නවනේ. මොනවද වෙනස් වෙන්නේ? දැන් අපි මිනිස්සෙක් ගත්තොත් පුංචි කාලේ ඉඳලා තරුණ විය දක්වා වෙනස් වෙනවා. තරුණ වියේ ඉඳලා මහලු විය දක්වා වෙනස් වෙනවා. ඒ කාල සීමාව තුළ සිතුම් පැතුම් කායික මානසික සියලු අංගයන්ගේ වෙනස් වීම පවතිනවා. ඊළඟට අපි ලෝකේ මොනවා ගත්තත් කාල කාලාන්තරයක් තිස්සේ විපරිත වෙන්න වෙනස් වීම වලට භාජනය වෙනවද නැද්ද? භාජනය වෙනවා. ඒතකොට අපි ගොඩක් වෙලා අපිට අනිත්‍ය විදියට මේ දේ ලෝක සම්මත හැමදෙනාම දැනගෙන තියෙනවා. හැමදෙනාටම මේ පිළිබඳ අවබෝධයක් දැනුමක් තියෙනවා. දුක කිව්වම ජීවිතයේ දුක අත්විඳලා නැති කෙනෙක් නැහැ. ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං ප්‍රියේහි විප්පයෝගෝ දුක්ඛෝ අප්‍රියේහි සම්පයෝගෝ දුක්ඛෝ ජම්පි ඉච්ඡන් නලපති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛාති කියපු තැන
අපි ගොඩක් වෙලාවට ජාති දුක, ඉපදෙන දුක, ජරාවටපත් වෙන දුක, ව්‍යාධියටපත් වෙන දුක, මරණ දුක, ප්‍රියයන්ගෙන් වෙන් වෙන දුක, අප්‍රියයන් හා එක් වෙන දුක, යමක් කැමැති පරිදි නොලැබීමේ දුක කියන මේ දුක් අපි ජීවිතේ හැමෝම දන්නවා. දුක පිළිබඳ දන්නවා. පංච උපාදානස්කන්ධ දුක කිව්වමත් අපි මේ ශරීරයේ දුක විදිහට හරි විස්තර කරගෙන තියෙනවා. උපාදානස්කන්ධයක නොවුනත් අපි ඒ විදිහට හරි දැනගෙන තියෙනවා දුක ගැන. අනාත්මය කිව්වට පස්සේ ආත්මයක් නැහැ කියලා ඉගෙනගෙන තියෙනවා. දැන් ත්‍රිලක්ෂණයත් අපි දන්නවා කියලා හිතාගෙනත් ඉන්නවා. දැන් බෞද්ධ වශයෙන් ත්‍රිලක්ෂණය කොම අනිත්‍ය දුක්ඛ අනාත්මය කියලා වචනෙන් කියන්න දන්නවා. නව බෞද්ධ නොවන අන්‍ය ආගමික කෙනෙක්ගෙන් ඇහුවත් වචනෙන් කියන්න ත්‍රිලක්ෂණය කොම දන්නේ නැති වුණාට අපි ගිහින් ඇහුවොත් අනිත්‍ය කියන්නේ මොකද්ද කියලා කියයි. වෙනස් වීම කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් කියයි. දුක කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් ওই ටික කියයි. අනාත්මයි කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් කියයි ආත්මයක් නැති එකට කියලා. ඒ භාෂාමය අවබෝධය නේ. දැන් ඔන්න බලන්න අපි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඕකමයි කියා පුන පුනා බණ කියනවා නම් ඒක අමුතු බණක් වෙනවද? ඒ කියන්නේ ඒක පුබ්බේ අනුනුස්සතේසු ධම්මේසු වෙනවද? පෙර නොවිසූ විරු ධර්මයක් බවට පත් වෙන්නේ නැහැ. ඒක හැමෝම දන්න දෙයක්. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. නමුත් මේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියපු දේ අපි හිතනවට වඩා බොහෝම ගැඹුරු දහම් අර්ථයක් මතුවෙන කාරණාවක්. නමුත් අපි මේක බොහෝම සුළුපටුවෙන් අරගෙන විභාග ලියලා විභාග පාස් කරනවා වෙන්න පුළුවන්. අපි දැනුමට එකතු කරගත්ත දැනුමක් විදිහට තියාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් ඒ ත්‍රිලක්ෂණ අවබෝධය නන් නෙවෙයි. ඒ අපි රවට්ට ගන්න එකක්. දැන් අපි කාට හරි හිතමු මම බණ කියනවා. මම බණ කියනකොට ওই ටික කියනවා අනිත්‍ය කියන්නේ අනේ මෙන්න මේක නේ මොනවා තිබ්බත් වැඩක් නැහැ ජීවිතේ අනේ ඉතින් මොනවා කළත් වැඩක් නැහැ ඔය ශරීර කූඩුව දිරලා වෙනසිලා නැති වෙලා අනිත්‍ය වෙලා යනවා මොන රත්තරන් ශේෂත දීපල එකතු කරත් වැඩක් නැහැ ඔය සියල්ල නැති වෙලා විනාශ වෙලා අනිත්‍ය වෙලා යනවා අනේ ඒ නිසා උඹලා ගොඩ ගහන්න එපා අපිට ගෙනත් දීපල්ලා කියලා කියන්න පුළුවන්. ତර මේක අහගෙන ඉන්න සමාජය දකින්නේ කොහොමද? ලෝකෙට අනිත්‍ය කියා හඳුරුවාන් ඉල්ලනවා. ඒ විදිහට කිව්වොත් එහෙම හිතන එකයි නවත්තන්නටත් බෑ. එහෙම හිතන එකේ වරදකුත් නැහැ. ඒක තමයි අපිට අද වෙනකොට වෙලා තියෙන්නේ. අනිත්‍ය දේශ නැත්තන්ටවත් අනිත්‍ය වැටහිලා නැති එකයි ප්‍රශ්නේ. මෙහෙම අපි සමාජයේ ගත්තට පස්සේ ඒ සමාජ සම්මතයේ සියලු දෙනා දන්න අඳුනන දකින්න සාමාන්‍ය සම්මතයම නම් මේ ඉගැන්වුවේ අලුත් ඉගැන්වීමක් නෙවෙයි ඒකනේ. ඒක විශේෂ වෙන්න බෑනේ එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය.
ලෝකයා නොදන්න දෙයක් වෙන්න බෑනේ. එහෙමනම් දන්න දේමනේ. ඇයි බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් හිටපු මිනිස්සු දිරුවේ නැද්ද? නාකි උනේ නැද්ද? දත් හැලුනේ නැද්ද? වයසට ගියේ නැද්ද? ඊට කලින් ලෝකේ තිබුණු දේවල් කැඩුන්නේ නැද්ද? කුඩුන්නේ නැද්ද? බිඳුන්නේ නැද්ද? වෙනසුන්නේ නැද්ද? නැසුන්නේ නැද්ද? වෙනස්ුන්නේ නැද්ද? වෙනස් වුණා. එතකොට මේ මිනිස්සු එතකොට නින්දෙද හිටියේ? ඒක වෙනකොට දැනගෙන හිටියේ නැද්ද? දැනගෙන හිටියේ. ආය අලුතෙන් බුදුබණ කියලා ඒකම කියනවා නම් ඒක බුදුබණද? නෑනේ. ඔන්න අපිට සිද්ධ වුණේ ඕක. අපිට සිද්ධ වුණේ ඕකමයි. මේක දිහා බලන ධර්මයේ නොදන්නවා වුණත් මොකක් හරි කෝණයකින් ලෝකෙ දිහා බලන මිනිහෙකුට හිතනවද නැද්ද ඇත්තටම මම මේ ලෝකේ තියෙන දේම කියා නේ ලෝකේ අනිත්‍යයි කියා අනිත්‍යයි කියා මුන් රැස් කරන එක කරන්නේ කියලා හිතෙන්නේ නැද්ද? හිතෙනවා. නොවනුමාන හිතෙනවා. ඒකමද නැද්ද අද සමාජයට වෙලා තියෙන්නේ? ඒකමද නැද්ද? ඒකමයි අද සමාජයට වෙලා තියෙන්නේ. ඕකුන් මහ ලොකුවට අනිත්‍යයි කියනවා. අනිත්‍යයි කියලා විනාශ වෙනවා කියලා අපේ දේ කඩා වඩාගෙන මොකද්ද කරන්නේ? හුම් හැදෙනවා. නිකං කන්න සිවුරු පොරවගෙන මොකක් කරනවද? අනුන්ට කයිවාරු ගගහ තමන් මෙන්න මේ විදිහටයි හැසිරෙන්නේ කියලා අද සමාජය කෑ ගහනවද නැද්ද? කෑ ගහනවා. එහෙම වුණොත් ඒක වෙනවම තමයි. නමුත් බුදුරජාණන් වහන්සේ යම් ධර්මකාරණයක් මතු කරනවා නම් ඒ ධර්මකාරණාව මීට පෙර වෙන කිසිම කෙනෙක් දැනගෙන ඉන්න බෑ. ඒ දැනගෙන හිටියොත් තනියෙන් දැනගත්තේ පසේ බුදු කෙනෙක් හෝ තවත් බුදුරජාණන් වහන්සේ නමක් විතරයි. ඒ නිසා අපි ධර්මයට කියනවා පුබ්බේ අනුනුස්සුතේසු ධම්මේසු. පෙර නොවේසු විරූ ධර්මයක්. මේක කලින් අහලා තියෙන්න බෑ. කලින් දැනගෙන තියෙන්න බෑ ඊට කලින් කවුරු හරි. නමුත් අපි ඔය කතා කරන විදිහට අපි දන්න අනිත්‍යයි දුකයි අනාත්මයයි බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න පෙර ඉඳලා ලෝකේ හැමදෙනාම දැනගෙන හිටියා. හැමෝටම දැනিলা තිබුණා හැමෝටම තේරිලා තිබුණා. දැමුත් ආගම් ભેදයකින් තොරව කුල ભેදයකින් තොරව සමාජ පන්ති ભેදයකින් තොරව හැමදෙනාට මොක දැනෙනවද? හැමදෙනා මොක දන්නවද නැද්ද? හැමදෙනාටම දැනෙනවා හැමදෙනාම දන්නවා. හැමදෙනාටම දැනෙනවා නම් හැමදෙනාම දන්නවා නම් අලුතෙන් ආයි උඹලා ඔක කියන්න ඕනේ ඇයි කියලා රැල්ලක් හැදෙන්න බැරිද? පුළුවන්නේ? පුළුවන්. දැන් හැදිලාද නැද්ද තියෙන්නේ? හැදිලා. පන්සල් ඕන නැහැ. චෛත්‍ය ඕන නැහැ. බොරුවට වඳින්න ඕන නැහැ. ලෝකේ අනිත්‍ය අපිත් දන්නවා කියන තැනට ඇවිල්ලා තියෙන්නේ. නමුත් මතක තියාගන්න ඔය ඔබ හැමෝම දන්න අනිත්‍ය නම් නෙවෙයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ. ඒකට අපි කියනවා ලෝකෝත්තර මාර්ග ප්‍රතිපදාවක්. ඒක ලෝකෙන් එතර වෙන්න තියෙන එකක්. එහෙනම් සමස්ත සම්මත ලෝකයා දකින්න දේ නෙවෙයි මේ පෙන්වන්නේ. එහෙමනම් අපි මනාකොට ත්‍රිලක්ෂණය අවබෝධ කරගත යුතුයි. ත්‍රිලක්ෂණ අවබෝධයට තව එක නමක් තියෙනවා. අපි ඒකට කියනවා චතුරාර්ය සත්‍ය අවබෝධය. ඒකට අපි කියනවා චතුරාර්ය සත්‍ය. සත්‍ය කියලා කිව්වට පස්සේ ඒක තමයි ඇත්ත.
ඒ ඇත්ත බොරු කරන්න නැවත කාටවත් බෑ. ඒක තමයි යථාර්ථය. ඒ යථාර්ථය තමයි හැම දිනාටම පොදු විච්ච යථාර්ථය. ඒ යථාර්ථය එසේ නොවේ මෙසේ කියා පෙන්විය හැකි කිසිවෙක් තුන් ලෝක ධාතුවේ නැහැ. ඒකයි ධර්මයේ ආශ්චර්යය. මෙන්න මේ ආශ්චර්යමත් ධර්මයේ ගැඹුරු ලෝකෝත්තර අර්ථකථනයන් අපෙන් ඉවත් වෙලා යථාර්ථය ඈත් වෙලා අනවබෝධය රජ වෙලා මුලාව රජ වෙලා බුදුදහම විදිහට නිකම් මොකද්ද අපි අරන් යන්නේ? දර්ශනයෙන් තොර සංස්කෘතික අංගයක් පමණක් අරගෙන යන්න පෙළඹිලා. භයානකද නැද්ද? භික්ෂු අධ්‍යාපන ක්‍රමේම පවතින වැරද්ද භික්ෂූන්ට නොපෙනෙන එක බොහෝම කනගාටුදායකයි. භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ ශාසනය ඇතුලේ බුදුරජාණන් වහන්සේ අපිට උත්සාහවන්ත වෙන්න කිව්වේ, වීර්යවන්ත වෙන්න කිව්වේ කුමකටද? ධර්ම අවබෝධයට. ධර්මය අවබෝධ කරගන්න. ගණන් ඉගෙන ගන්නද? ඉංග්‍රීසි ඉගෙන ගන්නද? විද්‍යාව ඉගෙන ගන්නද? උපාධි ගන්නද? ඩිප්ලෝමා කරන්නද? පඩියක් ගන්නද? නෑ. එහෙනම් වැරදිලා කියලා පේන්නේ නැද්ද? පේනවා. එතකොට අපි බොරුවට ඒක සාධාරණීකරණය කරන්නට යන්න උවමනා නැහැනේ. හොර අපිට පේනවා මේ වරද්දගත්ත වරද්දා ගැනීම තුළ සමාජයේ භික්ෂුවට තිබුණු ප්‍රතිරූපය පරිහානියට පත්වීම වළක්වන්න බෑ. පුළුවන් වළක්වන්න බෑ. ඉතින් භික්ෂුවක් ගණිතය ඉගෙන ගන්නේ මොකටද? භික්ෂුවක් විද්‍යාව ඉගෙනගෙන ඉංග්‍රීසි ඉගෙනගෙන උපාධියක් කරගෙන රජයේ වහල් සේවයේ නිරත වෙන්නේ මොකටද? මේවා භික්ෂු ප්‍රතිපත්ති නෙවෙයි. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නපු නැති නේ සමාජයේ පිළිකුල් කරන, සමාජයේ ප්‍රතික්ෂේප කරන භික්ෂු ප්‍රතිරූපක නිර්මාණය නිසා සද්ධර්මයේ වැළලී යාම ආරම්භ වෙනවා. මේක මේ මම කියපු දෙයක් නෙවෙයි, මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයක්. භික්ෂු ප්‍රතිරූපක ඇති වෙන බව. දැන් මේක මේ විදියට සිද්ධ වෙනකොට භික්ෂුව සමාජය තුළ පිළිකුල් වෙනවා. භික්ෂුව කෙරෙහි සමාජයේ වපරැහෙන් බලන්න පටන් ගන්නවා. නේද? ගිහියා පැවිද්දාට වඩා උතුම් යන හඬ එන්න පටන් ගන්නවා. ඇවිල්ලාද නැද්ද? සිවුරු දාගත්ත කහකඩ කාර්යයන්ට වඩා අපි හොඳයි කියන වචනේ එළියට එනවද නැද්ද? ඒ කහකඩ කාර්යෝ කියලා කියන්නේ. කාචීවරය දාගෙන කඩයක් කරනවා වගේ. ධනෙ උපයන් මාර්ගයක් විදිහට සිවුර පාවිච්චි කරන පිරිසකුත් ඉන්න නිසා සීලවන්ත ප්‍රතිපත්ති ගරුක ධර්ම මාර්ගය අනුගමනය කරන ධර්මදර විනයදර භික්ෂූන්ට පවා සමාජය තුළ තියෙන පිළිගැනීම අඩු වෙලා
ඒකේ භයානක භවයේ ප්‍රතිඵල විඳින්න වෙන්නේ සමාජයටමයි. සමාජයේ යහපත හිමි වෙලා, ධර්මයේ වැහිලා, අධර්මයේ රජ වෙලා. මේක අති භයංකරයි. මෙවැනි මහ භයානක ඛේද වාචකයක් තුලට අපි පත් වෙලා තියෙනවා සමාජයේ වශයෙන්. මේක තමයි අත් වෙලා තියෙන ඉරණම. ත්‍රිලක්ෂණයේ නොතේරෙන කම. ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා බුදුබණ නොතේරෙයි නම් බුදුමග අනුගමනය නොකරයි නම් ඔහු බුද්ධ පුත්‍රයෙක් බවට පත් වෙන්නේ නැහැ. ඔහු බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ රැකවරණය ලබන කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. ඒකේ භයානක ප්‍රතිඵල මේ ජීවිතයේ වගේම මතු ජීවිතයේ භුක්ති විඳින්නට සිද්ධ වෙනවාමයි. ඒක නියතයි ඒකාන්තයි. එහෙනම් අපි කල්පනා කරලා බලන්නට වුණයි. අද වෙනකොට අපිට ධර්ම මාර්ගයේ එළි නොවීම නිසා බෞද්ධකම නමට පමණක් සීමා වෙලා. අපි බලමු ලෝකයා දන්න අරුතට එහා ගිහිල්ලා මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ම විදියට පෙන්වා වදාළන්නේ කියලා. මොකද්ද මේ ත්‍රිලක්ෂණ ධර්මය කියලා? අපි කිව්වා ත්‍රිලක්ෂණ අවබෝධය කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයට කියලා. චතුරාර්ය සත්‍ය කියන්නේ මොකද්ද? දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. එතකොට මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම කියලා කියන්නේ ධර්ම අවබෝධයට. එහෙනම් අපි දුක්ඛංච පජානාති, දුක්ඛ සමුදයංච පජානාති, දුක්ඛ නිරෝධංච පජානාති, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදංච පජානාති බවට පත් වෙන්න ඕන. පජානාති කියලා කියන්නේ ලෝකයා දකින දැක්මට එහා ගිහිල්ලා පිරිසිඳ දකිනවා. ප්‍රඥාවෙන් දකිනවා. එහෙනම් දුක පිළිබඳ ලෝකයා දකින්නට එහා ගියපු තැනකින් දකින්න වෙනවා. ඒකට කියනවා අපි නුවණින් දකිනවා, ප්‍රඥාවෙන් දකිනවා කියලා. ලෝකයා දකින දැක්මක් තියෙන්න පුළුවන් දුක ගැන. ඒකට අපි කියනවා ඥානාති කියලා. ලෝකයා සාමාන්‍ය විවහාරයේ දකිනවා දුක. සමහරට දුක පිළිබඳ විශ්ලේෂණය කර බලන්නත් පුළුවන්. නේද? දුකේ ස්වභාවයන් ගැන විශ්ලේෂණය කරන්න පුළුවන් මනෝවෛද්‍යවරයෙකුට වගේ. ඒකට කියන අපි විඥානාති කියලා. විශේෂයෙන් දුක ගැන බලනවා වෙන් කර. ඒ දෙකම විඥානයේ සාමාන්‍ය විවහාරික විඥාන ගෝචර දැක්මක්. නමුත් දුක පිළිබඳ පජානාති වෙනවා කියලා කියන්නේ ඒක ප්‍රඥාවේ දැක්මක්. අපි හිමනම් දුක පිළිබඳ පජානාති බවට පත් වෙන්න ඕන. දුක පිළිබඳ පජානාති වෙන්න ඕන. එතකොට කොහොමද මේ දුක පිළිබඳ පජානාති වෙන්නේ? අපි ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව තුළ අපි අහලා තියෙනවා මොකද්ද? චතුරාර්ය සත්‍ය දේශනාව වෙනවා. එතනදී අපිට දුක පිළිබඳව විස්තර කරනකොට විස්තර වෙන්නේ දුක කියන්නේ මොකද්ද? සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛාති.
ඔක්කොම පැත්තක දාලා බැලුවොත් කොටින්ම කිව්වොත් දුක කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය. සංසිප්තවම සංසිප්ත කරලා කියනවා නම් දුක කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධයට. එහෙනම් දුක අවබෝධ කරනවා නම් අපිට පංච උපාදානස්කන්ධය අවබෝධ කරන්න වෙනවා. මොකද්ද පංචස්කන්ධය? පංචස්කන්ධය කියලා අපිට ඇහිලා තියෙනවනේ කියනවා. නව දොරකින් නසූචි වැగిරෙන පංචස්කන්ධය. හරිද? රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ නව දොරක් තියෙනවද? වේදනාවෙන් අසුචි වැగిරෙනවද? සංඥාවෙන් එහෙම දැකලා තියෙනවද? විඥානය දැකලා තියෙනවද අසුචි වැగిරෙන විදිය? අපිට අදටත් බනට ඇහෙනවා. එහෙම වෙනවා. ඉතින් එහෙම වෙනකොට සමාජයෙන් අර එහෙම වෙන එක හරි. ඒක සාමාන්‍යයි. එහෙම වෙන්න පුළුවන්. ඒ නිසා අපි ශාසනයට ඇතුල් වෙනවා නම් ඒ ශාසනයට ඇතුල් වීමේ අර්ථයක් තියෙන්න ඕන. නේද? එහෙම නැතුව නිකම් තමන්ටත් නැති අනුන්ටත් නැති අපි කියන්නේ මිලෝ රහක් නැති කියලා. වචනෙටනේ සාමාන්‍ය ව්‍යවහාර. ඒ විදිහට ශාසනයට ඇතුල් වීමේ ඇති ඵලය මොකද්ද? මෙලවත් පරලවත්. ඒකේ විපාක භුක්ති විඳිනවා. මෙලව නිന്ദා අපහාස සමාජයෙන් එමට භුක්ති විඳිනවා. පරලොව ගිහිල්ලා නිന്ദා අපහාසයට එහා ගිය දෙයක්. මේ උතුම් වූ පැවිද්ද වංචනික විදිහට පාවිච්චි කිරීමේ ප්‍රතිඵලය ditta ධම්ම වේදනීයම විඳින්න සිද්ධ වෙයි යම් දවසක. එනිසා මේ ශාසනය බොහෝම භයානක බව දැනගෙන ශාසනය පරිහරණය කළ යුතුයි. ශාසනයට ඇතුල් විය යුතුයි. උතුම් පැවිද්ද පාවා නොදී කටයුතු කරන්නට භික්ෂුවක් වශයෙන් දැන කියාගත යුතුයි. එහෙමනම් අපි කතා කළේ පංච උපාදානස්කන්ධය ගැන. මොකද පංච උපාදානස්කන්ධය? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. එහෙනම් රූපය පිළිබඳ පජානාති වෙන්න ඕමනයි. වේදනාව පිළිබඳ පජානාති වෙන්න ඕමනයි. සංඥාව පිළිබඳ පජානාති වෙන්න ඕමනයි. සංකාරය පිළිබඳ පජානාති වෙන්න ඕමනයි. විඥානය පිළිබඳ පජානාති වෙන්න ඕමනයි. රූපය කියන්නේ මොකක්ද කියලා නුවණින් දකින්න ඕමනයි. වේදනාව කියන්නේ මොකක්ද කියලා නුවණින් දකින්න උවමනයි. සංඥාව කියන්නේ මොකක්ද කියලා නුවණින් දකින්න උවමනයි. සංකාරය කියන්නේ මොකක්ද කියලා නුවණින් දකින්න උවමනයි. විඥාණය කියලා කියන්නේ මොකක්ද කියලා නුවණින් දකින්නට උවමනයි. අද අපි රූපයේ විදිහට ගත්තම මොකක්ද අපිට රූප විදිහට හම්බ වෙන්නේ? අපිට රූප විදිහට මොනවද මුණ ගැහෙන්නේ? අපි කියනවා රූප කියලා ගත්තට පස්සේ වර්ණ රූප, සද්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප අපිට රූප විදිහට හම්බ වෙනවානේ. අපි කොටින්ම කිව්වොත් රූප විදිහට කියනවා සතර මහා ධාතුවත් සතර මහා ධාතුවේ උපාදාය රූපත්. මේ විදිහටත් දැනගන්න පුළුවන් එයා දැනුමට. වේදනාව කියන්නේ මොකද්ද?
ඒ රූපය ඇසුරු කරගෙන විඳින්නා වූ වින්දනය. සැප හෝ වේවා, දුක්ඛ හෝ වේවා, උපේක්ෂා හෝ වේවා. සංඥාව කියන්නේ මොකක්ද? මේ වින්දනයේ විඳින්නට ඒකේ දිගක්, පළලක්, උසක්, මහතක් නේ, වර්ණයක්, ගන්ධයක්, රසයක්, හැඩහුරුවක් මේ ටිකට කියනවා සංඥා. සංඛාරය කියේ මොකක්ද? ඒකේ යම් ආකාරයක් තියෙනවා නම් ඒකට කියනවා සංඛාරයක්. ඒක මෙහෙම කරන්න පුළුවන්, මෙහෙම පවත්වන්න පුළුවන්. මෙහෙම තියෙන දෙයක්, අර එහෙම තියෙන දෙයක් කියලා ගන්න නිමිති වලට කියනවා සංඛාර. ඒ සියල්ල පිළිබඳ දැන ගැනීමට කියනවා අපි විඥාන. නමුත් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. අපි හිතාගෙන ඉන්නේ මේ රූපය යම් තැනක තියෙන දෙයක්. නිත්‍ය සංඥාවෙන් අරගෙන තියෙන්නේ. ඔන්න බලන්න. රූපේ තියෙන එකක්, සතර මහා ධාතුව තියෙන එකක්. ඒකේ වේදනාව සංඥා ටික ඇසුරු කරගෙන සංඛාර වලින් අපි භුක්ති විඳිනවා කියන තැන තමයි ඉන්නේ. කොටින්ම කිව්වොත් රූප වේදනා සංඥා සංකාර විඥාන පහ අපි කොටස් දෙකකට බෙදලා තියෙනවා. මොකද්ද? රූප වේදනා සංඥා සංකාර. රූප වේදනා සංඥා කොහෙද එළියේ තියෙන්නේ? රූපයේ තමයි වේදනාව තියෙන්නේ. වින්දනයේ තියෙන රූපේ. එතකොට රූපේ තියෙන ටික තමයි අපි විඳින්නේ. රූපේ තියෙන සංඥා තමයි අපි ගන්නෙ. ඒකත් එක්ක තමයි අපි සංකාර විඥාන පවත්වන්නේ. එතකොට කොටින්ම කිව්වොත් අපි ඒක වරද්දවල වටහාගෙන තියෙනවා රූප වේදනා සංඥා සංකාර විඥාන ටික ක්‍රියාත්මක වෙන්නේ කොහේ කියලාද? පුජ්‍යලේ තුල කියලා. ලෝකේ පුජ්‍යලේ ජීවත් වෙනවා. ඒ ජීවත් වෙන පුජ්‍යලයා ලෝකේ රූප දකිනවා. ලෝකේ ශබ්ද අහනවා. ලෝකේ ගන්ධ විඳිනවා. ලෝකේ රස විඳිනවා. ලෝකේ ස්පර්ශ විඳිනවා. ඒ විඳින්නේ පංච උපාදානස්කන්ධය ඇසුරු කරගෙනයි කියන එක තමයි ඔළුවේ තියෙන්නේ. හැබැයි ලෝකේ තියෙන රූපේ පුජ්‍යලයක් දකින්නවා කියලා අය අමුතුවෙන් කියන්න ඕනිද? ඒක ලෝක සම්මතිය දන්න දැක්මද නැද්ද? ලෝක සම්මතිය දන්න. ඒ තුල සක්කාය දිට්ඨිය තියෙනවා. ඒක ප්‍රඥාවේ දැක්මක් නෙවෙයි. කොහොමද එහෙමනම් අපි ඒක ප්‍රඥාවේ දැක්මක් බවට පත් කරගන්නේ? රූපය ලෝකේ තියෙන කෙනෙක් දකින්නවය. ශබ්දේ ලෝකේ තියෙන කෙනෙක් අහනවය. ගන්ධේ ලෝකේ තියෙන කෙනෙක් විඳිනවය. මෙහෙම නෙන්නේ. එතකොට කෙනා කියන තැන කොහොමද අපි විසඳගන්නේ? කවුද ඒ කෙනා? දකින්න කෙනා. කොහෙද ඉන්නේ ඔය දකින්න කෙනා? පෙන්නන්නේ කොහොමද? මේ ඉන්නේ කවුද? මම. මේ ඉන්නේ කවුද? මම. පෙන්නන්න පුළුවන් හරි අපූර්වට. මේ තියෙන්නේ මොකද්ද? රූපේ. දකින්නේ කවුද? මෙයා. දකින්නේ කොහෙන්ද? ඇහෙන්. ඇහෙන් රූප දකින්නවා. එතනින් එහාට හිතන්න තරම් අපිට ප්‍රඥාවක් නැහැ නේද? මේ මොකද්ද? බාහිර රූපේ. මේ මොකද්ද? අභ්‍යන්තර ඇහැ. හරි වැඩක් නේ. අපි මේ ඇහැ පෙන්වන්නේ කොහෙන්ද? මේ පෙන්නන විදියයි මේ පෙන්නන විදියයි දෙක මේකද නැද්ද?
එතකොට අපි මේ පෙන්වන්නේ බාහිර රූපේ නම් මේ පෙන්වන්නේ බාහිර රූපේ නේද? මේ පෙන්වන්නේ බාහිර රූපේ. එතකොට ආධ්‍යාත්මික වූ ආයතන අපිට බාහිරෙන් පෙන්වන්න බෑ. එහෙමනෝ බුදුබණ වරදිනවා. ඇහැ කන නාසය දිව ශරීරය ආධ්‍යාත්මිකද බාහිරද? ආධ්‍යාත්මිකද බාහිරද? ආධ්‍යාත්මිකයි. එතකොට ආධ්‍යාත්මික ආයතන අපි බාහිරෙන් පෙන්වීම වැරදි සහගතද නැද්ද? වැරදි. අම්මගේ ඇහැ, අම්මගේ කන, අම්මගේ නාසය, අම්මගේ දිව, අම්මගේ කය නේ? සලායතන කාගේද? සලායතන කාගේද? කාගේද? අම්මගේ? තාත්තගේ? මගේ? අරයාගේ මෙයාගේ? බුදුරජාණන් වහන්සේ කොහොමද දේශනා කරන්නේ? ප්‍රශ්නේ වැරදි. ඒක එහෙම අහන්න සුදුසු නෑ. සලායතන කාගේවත් නෙවෙයි. නාම රූප පත්‍ය මොකද්ද? සලායතන. නාම රූප ප්‍රත්‍ය කරගෙනයි සලායතනයන්ගේ සකස් වීම. එහෙමනම් අපිට කිසිම වෙලාවක කොයිම තැනකදීවත් සලායතනයේ කිසිවෙකුට අයිති කරලා පෙන්වන්න පුළුවන් කමක් නැහැ. තොර සලායතනය ප්‍රත්‍යයෙන් උපදින ධර්මයක්. තොර සලායතනයේ උපදින ධර්මයක් මිසක තියෙන ධර්මයක් නෙවෙයි. දැන් අපි හිතාගෙන ඉන්නේ රූපේ තියෙන ධර්මයක්. වේදනාව තියෙන ධර්මයක්. සංඥාව තියෙන ධර්මයක්. සංකාරයේ තියෙන ධර්මයක්. විඥාණය තියෙන ධර්මයක්. ඉතින් තියෙන ධර්ම නම් විඥානයේ මායාවකට උපමා කරයියයි. තියෙන ධර්මයක් නම් සංකාරයේ කිහෙල් කඳකට උපමා කරයියයි. තියෙන ධර්මයක් නම් සංඥාව මිරිඟුවකට උපමා කරයිද? තියෙන ධර්මයක් නම් මොකද්ද? වේදනාව දිය බුබුලකට උපමා කරයිද? තියෙන ධර්මයක් නම් රූපයේ පෙන පිඩකට උපමා කරයිද? නෑ. එහෙනම් අපි බලන්න වෙනවා රූපේ පෙන පිඩක්, වේදනාව දිය බුබුලක්, සංඥාව මිරිඟුවක්, සංකාරික කෙහෙල් කඳක්, විඥානේ මායාවක් කියපු ධර්ම කාරණාවේ අර්ථය. විඥාණය කියලා කියන්නේ මොකද්ද? විඥාණයෙන් තමයි සෑම දෙයක්ම දැනගන්නේ. විඥාණයෙන් තොර කිසිම දැනගැනීමක්, හඳුනා ගැනීමක් කරන්න පුළුවන්ද? බෑ. විඥාණයෙන් තොර කිසිම දැනගැනීමක්, හඳුනා ගැනීමක් සිද්ධ කරන්නට පුළුවන් කමක් නැහැ. එහෙනම් විඥාණය කියලා කියන්නේ මොකද්ද? දැනගන්න ස්වභාවය. අපි ඒකට තව නමක් කියනවා සරලව සිත කියලානේ. දැනගන්නේ මොකෙන්ද කියලා ඇහුවොත් අපි කියන්නේ හිතින් කියලානේ. එහෙනම් සිත විදියට අපි පාවිච්චි කරන්නේ විඥාණයටමයි. සිතින් දැනගන්නවා කියනකොට අපි කියන එකට විඥාණය කියලා. සිතින් දැනගන්න එකට කියනවා මොකද්ද? විඥාණය. විඥාණයෙන් මොනවද දැනගන්නේ? සරලව කිව්වොත් පේනවා කියලා දැනගන්නවා. ඇහෙනවා කියලා දැනගන්නවා. දැනෙනවා කියලා දැනගන්නවා කියලා දැනගන්නවා. දිට්ඨ, සුත, මුත, විඤ්ඤාති. එතකොට විඥානයේ පහළ වීම නතර වුණොත් මොකද වෙන්නේ? විඥානයේ පහළ වීම නතර වුණොත් කිසිම දෙයක් දැනගන්න හඳුනා ගන්න පුළුවන්ද? බෑ.
විඥානේ පහළ වීම නතර වුණොත් කිසිම ආකාරයක දැනීමක් හඳුනා ගැනීමක් කරන්නට පුළුවන් කමක් යෙදෙන්නේ නැහැ. කිසිම දෙයක් දැනගන්න බෑ. කොයියම්ම දෙයක්වත් දැනගන්න පුළුවන් කමක් නැහැ. සිත නතර වුණොත් ඔක්කොම ඉවරද නැද්ද? ඔක්කොම ඉවරයි. අපි හිතන් ඉන්නේ සිත තියෙන්නේ කයේ කියලාද නැද්ද? හිත තියෙන්නේ කයේ කියලා අපි හිතන් ඉන්නේ. නමුත් කය දකින්න පුළුවන් ධර්මයක් විදිහට බුද්ධ දේශනාවේ පෙන්වන්නේ නැහැ. කය දකින්න බෑ. ඇයි කය ආධ්‍යාත්මිකයි. එහෙනම් මේ තියෙන්නේ මේ කයනේ. කයනේ. නෑ මේ අපි දකින්නේ මොකද්ද? මේ පේනවා නම් පේන්නේ රූපේ. අත් දකින්නේ රූපේ ස්වභාවය. ඇයි? චක්කු විඥාණයෙන්ද කය උපදින්නේ කාය විඥාණයෙන්ද? අපේ තියෙන අරුම පුදුම බව කොච්චරද කිව්වොත් අපේ නාසය උපදින්නේ චක්කු විඥාණයෙන්. කන උපදින්නේ චක්කු විඥාණයෙන්. දිව උපදින්නේ චක්කු විඥාණයෙන්, කය උපදින්නේ චක්කු විඥාණයෙන්. ඒ කවුරු හරි කියනවා නම් ඇහැ මට දකින්න පුළුවන්, කන මට දකින්න පුළුවන්, නාසය මට දකින්න පුළුවන්, දිව මට දකින්න පුළුවන්, කය මට දකින්න පුළුවන් කියලා අපිට අලුත් බණක් හදන්න වෙනවා කොහොමද? චක්කුංච පටිච්ච චක්කුංච uppajjati චක්කු විඥානං. චක්කුංච පටිච්ච සෝතංච uppajjati චක්කු සෝත විඥානං. චක්කුංච පටිච්ච ගානංච uppajjati චක්කු ගාන විඥානං. චක්කුංච පටිච්ච දිව්‍යංච uppajjati චක්කු ජීවහා විඥානං. චක්කුංච පටිච්ච කායංච uppajjati චක්කු කාය විඥානං. එහෙම එකක් අපිට හම් වෙනවද බුදුබණේ? එහෙනම් කවුරු හරි කියනවා නම් ඇහැට ඇහැ හම්බ වෙනවා, කන හම්බ වෙනවා, නාසය හම්බ වෙනවා, දිව හම්බ වෙනවා, කය හම්බ වෙනවා කියලා බුදුබණ මොකක් වෙනවද? වරදිනවනේ. නේද? හම්බ වෙන්න බෑනේ. හම්බ වෙන්න බැරි එක හම්බ වෙන විදියට දරාගෙන බණ විග්‍රහ කරගන්න කම්ම ඒක බුදුබණ වෙන්නේ නැහැ. බුදුදහමට ගැලපෙන්නේ නැහැ. එහෙමනේ. නමුත් අපි එවැනි ගැලපීමක් නේ කරගෙන තියෙන්නේ. කොටින්ම කිව්වොත් පෙනීමෙන් තොර විච්ච ඇහැ රූපයක් ගැන කතා කරන්න බෑ. පුළුවන්ද? අන්ධයාට ඇහැ තියනවද? කොබලන්න අන්ධයාට ඇස් තියනවා කියන අය. ලෝකයා කියනවා අන්ධයාට ඇහැ තියනවා පේන්නේ නැහැ කියලා. අන්ධයාට රූප තියනවද? අපි කියනවා අන්ධයා ඉස්සරහා රූප තියනවා නමුත් මොකද්ද? අන්ධ නිසා පේන්නේ නැහැ කියලා. ඒ අපේ නිගමනයනේ. අපි අන්ධයන්ගෙන් අහලා බලමු ගිහිල්ලා. ඔබට රූප පෙනී තිබේද? මා රූපය පිළිබඳ දන්නේ නැහැ කියයි. ඇහුවොත් අන්ධයන්ගෙන් රූප මොන වගේද කියලා උත්තර දෙනවද? අන්ධයන්ගෙන් ඇහුවොත් ඇහැ මොන වගේද කියලා? අන්ධයන්ගෙන් ඇහුවොත් පෙනීම මොන වගේද කියලා? බීරගෙන් ඇහුවොත් ශබ්ද මොන වගේද කියලා? බීරගෙන් ඇහුවොත් කන මොන වගේද කියලා? බීරගෙන් ඇහුවොත් ඇහිම මොන වගේද කියලා කියන්න පුළුවන්ද? බෑනේ. කියන්න බෑ.
හරියට අන්ධයා කිරිවල හැටි ගැන කිව්වා වාගේ වෙයි අන්ධයා රූපේ හැටි කිව්වොත්. කියනනේ අන්ධයා කිරි කෑවා වාගේ කියලා. නේද? ඒ නිසා මතක තියාගන්න අපි ඉන්නේ බොහෝම වැරදි අවබෝධයක. අන්ධයාගේ ලෝකේ ඇහැ උපදින්නෙත් නැහැ, රූපේ උපදින්නෙත් නැහැ. කොටින්ම කිව්වොත් අන්ධයාගේ ලෝකේ චක්කු විඥානේ පහළ වෙන්නේ නැහැ. බීරගේ ලෝකේ කන උපදින්නෙත් නැහැ, සද්ද උපදින්නෙත් නැහැ. ඒ කියන්නේ සෝත විඥානේ අත්දැකීම. සෝත විඥානේ පහළ වෙන්නේ නැහැ. මම ඔබෙන් මෙහෙම අහන්නම්. ඔබ පනවගෙන තියෙනවානේ කොයියන් ආකාරයකින් හෝ. ඔබ පනවගෙන තියෙනවානේ. ඔබ පනව ගත්තේ විඥාණයෙන් නේද? විඥාණයෙන් පැනෙන්නේ, සිතින් පැනෙන්නේ. එහෙනම් ඇත්තම කතාව ඔබේ කය පනවා ගත්තේ සිතින් මිසක කය ඇතුලේ සිත තියනවා කියලා කියන්න බෑ නේද? එහෙම කියන්න පුළුවන්. නමුත් අපිට කියන්න පුළුවන් සිත ඇතුලේ කය තියනවා කියලා. ඇයි ඒ? සිතින්නේ කය පනවලා තියෙන, සිත තුලින්නේ පනවලා තියෙන්නේ. එහෙනම් ලෝකේ පනවලා තියෙන්නේ, ඔබ පනවලා තියෙන්නේ කොහෙන්ද? සිත තුලේ. ඒ සිත පහළ වුණේ නැත්තම් ඔබව හෝ ලෝකේ අත්දැකීම ආවරයිද නැද්ද? ඉවරයිද නැද්ද? ඉවරයි. එහෙනම් පේනවා කියන සිතේ අත්දැකීමෙන් තොරව, සිතේ පහළ වීමෙන් තොරව ඔබට ඇහැ පිළිබඳ, රූප පිළිබඳව අත්දකින්න බෑ නේද? අපි ඒකට වචනයක් කියනවා විඥාණයෙන් තොරව නාම රූප අත්දැකීමක් නැහැ කියලා. තව විදිහකට කියනවා පෙනීමෙන් තොරව ඇහැ රූපේ අත්දැකීමක් නැහැ. ඇහිමෙන් තොරව කන ශබ්දයේ අත්දැකීමක් නැහැ. දැනීමෙන් තොරව නාසයේ ගන්ධයේ, දිව රසයේ, කය පහසේ අත්දැකීමක් නැහැ. දැන ගැනීමකින් තොරව මන ධම්මෙහි අත්දැකීමක් ලබන්න බෑ. ඔන්න එහෙමනම් අපිට පැහැදිලි වෙන්න උවමනායි ඇහැ නিত্য ධර්මයක් නෙවෙයි කියන්නේ ඇයිද කියලා. ඇයි ඇහැ නিত্য ධර්මයක් නෙවෙයි කියන්නේ? නිට්ටයයි ස්ථිරයි කියන්නේ තියෙනවා කියන එකනේ. ඇහැ තියෙන තැනක් නෑ. පෙනීම ඇති කල්හිම ඇහැ උපදිනවා, රූපේ උපදිනවා. රූපේ තියෙන තැනක් පනවන්න බෑ ස්ථිරව නිට්ටයව. එහෙනම් අපිට කිසිම තැනකදී ඇහැ රූප චක්කු විඥාන නිට්ටය ධර්ම බවට පත් කරන්න බෑ. එහෙනම් ඇහැ අනිත්‍යයි. ඇහැ අනිත්‍යයි කිව්වේ. ඇහැ අනිත්‍යයි කිව්වේ. ඇහැ නිට්ටයව පනවන්න බැරි නිසා. රූපය අනිත්‍යයි. එහෙනම් ඇහැ රූප චක්කු විඥාන අනිත්‍යයි, දුක්ඛයි. ඇයි දුක්ඛයි කිව්වේ? ඇහැ කුණු වෙලා කැඩිලා බිඳලා යන හින්දාද දුකයි කිව්වේ? මෙතන කතා කරන්නේ දුක්ඛාර්ය සත්‍ය. පංච උපාදානස් ඛණ්ඩයයි දුක විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. නේද? එහෙනම් එයා දුක්ඛයි කිව්වේ ඇයි? මේ පහළ වෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ පහළ වීම ඒකමයි දුක. මේ පංච උපාදානස්කන්ධය හට ගැනීමෙන් තොරව ඇහැ රූප චක්කු විඥාන පහළ වෙන්නේ නැහැ. ඔන්න එහෙනම් දුක. ඒකනේ දුක. අනාත්මයයි. මේක සත්ව පුජ්‍යල ආත්ම වශයෙන් පෙන්වන්නට බෑ. නේ? මෙසේ වේවා මෙසේ නොවේවා කියා කැමැත්තෙන් ලද හැකි දෙයක් නෙවෙයි මේ ඇහැ රූප චක්කු විඥාන. විඥානයේ පහළ වීම ඇති කල්හිම නාම රූප අත්දැකීමක්. එහෙනම් මේ ඇහැ රූප චක්කු විඥාන ආපු තැනක් නෑ. මේ දැන් අත්දැකීම ලැබුවමයි. දැන් පෙනීමේ අත්දැකීම ලැබුවා කියන්නකෝ. අපි කියනවා නැති වුණා කියලා. මේ ලබනකොටම ඉවරද නැද්ද? ඉවරයි. කොහෙටද ගියේ? ගිය තැනක් නැහැ. කොහෙන්ද ආවේ?
ආපු තැනක් නැහැ. කොයිද තිබුණේ? තිබුණු තැනක් නැහැ. නමුත් අපි පනව ගන්නවා මන් ලෝකේ මේ දැන් රූපයක් දැක්කා කියලා. එතකොට මම දැන් මේ ලෝකේ රූපයක් දැක්කා කියන එක පැනෙවි විඥාණයෙන්ද නැද්ද? එහෙනම් විඥාණය තුල තමයි ඔබට ලෝකයේ සහ මගේ අත්දැකීම. එතකොට විඥානයේ මායාවක් වගේ ඇත්තක්ද බොරුවක්ද? නමුත් නැති දෙයක් ඇති විදිහට ලස්සනට පෙන්නනවා මන් ලෝකේ ඉන්නවා ලෝකේ ඉන්න මම රූප දකින්නවා කියලා. හරි අපූර්වයිද නැද්ද? හරිම අපූර්වයි. අපි මේකට අහු වෙනවා. විඥානේ ග්‍රහණයට අහු වෙනවා. එහෙනම් ආපු තැනක් නැති, යන තැනක් නැති, තිබුණු තැනක් නැති දේ මොකද්ද? පුජ්‍යල වශයෙන්, ආත්මීය වශයෙන්, තියෙන වශයෙන් පනවන්න බෑ අනාත්මයි. විපරිණාම ධම්මයි. අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි විපරිණාම ධම්මයි. විපරිණාමය කියන්නේ මොකද්ද? ඔන්න අපේ ඔළුවට එන්නේ වෙනස් වීම කියලානේ. අපි දාන්නේ වෙනස් වෙන සුළුයි කියලාද නැද්ද විපරිණාමයට? හරිද වැඩේ? අපි බොහොම අපූර්වට හරි කියලා දරන් ඉන්නවා. පරිණාමය කියන්නේ මොකටද? වෙනස් වීමට. පරිණාමය වෙනවා කියන්නේ මොකද්ද? වෙනස් වෙනවා නම් විපරිණාමය වෙනවා කියන්නේ. වෙනස් වෙන්න බෑනේ. වෙනස් වෙන්න බෑනේ. පරිණාමය වෙන්නේ නැහැ කියන එකයි විපරිණාමයයි කියලා කියන්නේ. එහෙනම් අපිට කාලයක් තිස්සේ පවතින වෙනස් වෙන හැක් ගැන කියන්න බෑ. ඊයේ තිබුණු අදත් තියෙන මතුවටත් යන හැක් කියලා පරිණාමය වෙන හැක් ගැන කියන්න බෑ. ඊයේ තිබුණු අදත් තියෙන මතුවටත් යන රූපයක් කියලා පරිණාමය වෙන රූපයක් ගැන කියන්න බෑ. ඊයේ තිබුණු අදත් තියෙන මතුවටත් යන විඥානය කියලා පරිණාමය වෙන විඥානයක් ගැන කියන්න බෑ. මේ ලද්දකීම ලබන මොහොතේ මොකද්ද? මේ දැන් විඥානයේ සකස් වෙනකොට නාම රූප අධ්‍යක්ීම ලැබුවා මිසක් ඇහැ රූපය අධ්‍යක්ීම ලැබුවා මිසක් මේක පරිණාමය වෙන ධර්මයක් නෙවෙයි. එහෙනම් අන්න විපරිණාම ධම්මයි. අපි මොකද්ද කළේ? gediye පිටින් ලණුව ගිල්ලා විපරිණාම ධම්මයි කියනට වෙනස් වෙනවා. ඇයි මේක තේරෙන්නේ නැහැනේ? ඇහැ වෙනස් වෙන්නේ නැහැ කිව්වොත් අපිට පිස්සු වගේ නේ. අපි අනිත්‍ය ගත්තේ මොකද්ද? කාලයක් තිස්සේ වෙනස් වෙන හැක් විදියට. අනිත්‍ය ගත්තේ කාලයක් තිස්සේ වෙනස් වෙන රූපයක් විදියට. අනිත්‍ය ගත්තේ කාලයක් තිස්සේ වෙනස් වෙන විඥානයක් විදියට. එතනින් තමයි අපි වරද්ද ගත්තේ. එහෙනම් නිට්ටයව ස්ථිරව ප්‍රකාශ කළ නොහැකි නිසායි අනිත්‍යයි කිව්වේ. ඔන්න ඊළඟට අපි කියනවා අනිත්‍යයි දුක්ඛයි විපරිණාම ධම්මයි තව කියනවා මොකද්ද? විරාග ධම්මයි නිරෝධ ධම්මයි. එහෙනම් මේ ඇහැ කියන්නේ රාගය උපද්දවන්න පුළුවන් එකක් නෙවෙයි. රූපය කියන්නේ චක්කු විඥානය කියන්නේ රාගය උපද්දවන්න මොහොතකටවත් මම මගේ කියලා නතර කරන්න පුළුවන් එකක්ද? බෑනේ. අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම ධර්මයක් නම් ඒක විරාග ධර්මයක්මයි. ඒක නිරෝධ ධර්මයක්මයි. නිරෝධය කියන්නේ මොකද්ද? සමුදය කියන්නේ සකස් වීම, නිරෝධය කියන්නේ සකස් නොවීම. එහෙනම් සකස් වුණා වාගේ පෙන්නන නමුත් සකස් විච්ච තැනක් දෙයක් යමක් විදියට ප්‍රකාශ කළ නොහැකි. ඒ නිසායි අපි කියන්නේ මොකද්ද? නිරෝධ ධර්මයක්. සකස් විච්ච තැනක් පෙන්වන්න බෑ. ඇයි? මිරිඟුවක් වගේ, මායාවක් වගේ, කෙහෙල් කඳක් වගේ. නේ? අපිට පෙන්වන්න පුළුවන් කමක් නැහැ. ඔන්න එහෙමනම් අපිට ත්‍රිලක්ෂණය මතුවෙන්න ඕන ඔන්න ඔතනින්. එතකොට අපිට පේනවා දුක්ඛයි, සමුදයයි, නිරෝධයයි මාර්ගයයි. ඇයි? දුක්ඛ සමුදය කියන්නේ කොහෙටද? පංච උපාදානස්කන්ධයත් එහි හට ගැනීමත්. එහෙනම් විඥානයේ පහළ වීමත් එක්ක ඇහැ රූපේ ඉපදීම නිට්ටය කොටගත්තොත්, ස්ථිර කොටගත්තොත් මේක තමයි දුකට යන මාර්ගය. ඒ සකස් වීම තුල මේකේ බොරුව දැක්කොත්,
ඒක කෙනෙක්ගේ දෙයක් විදියට යමක් විදියට පණවන්නට බැරි බව නුවණින් දැක්කොත් සකස් වීම තුල මෙයා දකිනවා මොකද්ද? සකස් නොවීම. ඒකට කියනවා දුක්ඛ නිරෝධයත් නිරෝධගාමිනී ප්‍රතිපදාවක්. අන්න ඒ ටික දැකපු තැන යාට තේරෙනවා මොකද්ද? ලෝකයේ කියලා වටිනවා කියලා අල්ප මාත්‍රයකටවත් අල්ලන්න පුළුවන් දෙයක් නැත්තේමය. එහෙනම් මේ රත්තරන් කියලා දැන් දැනගන්නේ මොකෙන්ද? දැන් 15 වෙනි හිතේ. මැණික් කියලා දැනගන්නේ කොහෙන්ද? ඒ හිත පහළ වුණේ නැත්තම් මැණිකුත් නෑ දකින්න කෙනත්. එහෙනම් මේ රත්තරන් දිදී මුතු මැණික් කියලා සියල්ලම මොන වගේ දේවල්ද? නිරෝධ ධර්මයක්. ඉතින් අපිට මේක පුංචි කාලයකින් සමහර විට වටහලා දෙන්න බෑ. මේක තව බොහෝම ගැඹුරට නුවණින් ගවේෂණය කරලා අධ්‍යයනය කරලා ධර්ම අභිසමයේ පිණිස අපි උපකාරයක් බවට පත් කර ගන්නට උවමනයි. මේ ත්‍රිලක්ෂණේ මනාකොට අවබෝධයට ඇවිල්ලා චතුරාර්ය සත්‍ය අවබෝධය කරගන්නකොට එයාට ලෝකය හෝ Taman කියලා වසඟ කරන්නට දෙයක් නැති බව ප්‍රඥා ගෝචර වෙනවා. එදාට ඔහුට වටිනා හෝ නොවටිනා කියලා දෙයක් ලෝකේ මුණ ගැහෙන එකක් නැහැ. ඒක අඥානවන්තකමට පැටලලා ඉන්න දැලක් බව ප්‍රත්‍යක්ෂ වෙනවා. ඉතින් ධර්ම අභිසමය කරගෙන චතුරාර්ය සත්‍ය ප්‍රත්‍යක්ෂ කර ගැනීම පිණිසම අපි සාකච්ඡා කරන්නට යෙදුණු ධර්ම කාරණාවන් හේතු උපකාරක ධර්මයක් බවටම පත්වෙත්වා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. විශේෂයෙන්ම ධර්ම දානමේ පින්කමේ දායකත්වයේ සිදු කරනු ලැබුවේ එංගලන්තයේ පදිංචි සානු ඩයස් මහත්මිය විසින් කුසුම් ජයන්ති පෙරේරා මෑණියන්ටත් ආනන්ද ඩයස් පියාණන්ටත් චින්තන සාරංග සැමියාටත් සෙනුල් සෙනායා දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනාටම උතුම් ධර්ම අභිසමයේ පිණිස හේතු වේවා වාසනාව වේවා උපකාරයක්ම වේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. ඒ වගේම ධර්ම අභිසමයේ පිණිස සියලු සත්වයන්ටම හේතු වේවා වාසනාව වේවා උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි යහපතක්ම වේවා.